ලියන්නද ත්‍රිකෝණමිතික ශ්‍රිත සඳහා ප්‍රස්ථාර ත්‍රිකෝණමිතික ශ්‍රිත සඳහා ප්‍රස්ථාර ත්‍රිකෝණමිතික ශ්‍රිත සඳහා ප්‍රස්ථාර අපි මේකදී sin cos tan කියන තුන්දෙනාගේ ත්‍රිකෝණමිතික ප්‍රස්ථාර ගැන සාකච්ඡාවට ගන්නේ. ඒකේ අනුමාත්‍රකාවක් ලියන්න sin ශ්‍රිතය සඳහා ප්‍රස්ථාරය. sin ශ්‍රිතය සඳහා ප්‍රස්ථාරය. sin ශ්‍රිතය සඳහා ප්‍රස්ථාරය. අපි ගමු sin අර්ථ දැක්වීම තිබුණේ කොහොමද කියලා. ඕනෑම සාධාරණ කෝණයක් සඳහා sin අර්ථ දක්වන්නේ මෙන්න මෙහෙම. එම කෝණයේ පිහිටීමට අදාළ y පාඨාංකය භ්‍රමණ රේඛාවේ දිගින් බෙදනවා. sin θ අර්ථ දක්වනවා y නෝට් බෙදීම ආකාරය. මේ θ කෝණය මේ තලය පුරා භ්‍රමණය වෙනකොට මේ y නෝට් කියන පාඨාංකයේ උපරිම වශයෙන් යන්න පුළුවන් r දිගකට. y නෝට් කියන කෙනා උපරිම වශයෙන් යන්න පුළුවන් r දිගට. ඊළඟ පහළට භ්‍රමණය වෙගෙන එනකොට එයා අවම වශයෙන් යන්න පුළුවන් ඍණ r කියන තැන. ධන r සහ ඍණ r අතර තමයි y නෝට් හැසිරෙන්නේ. sin θ කියන y නෝට් යට r අපි මේක r කින් බෙදුවොත් y නෝට් යට r අපිට ලැබෙනවා ඍණ 1යි ධන 1යි අතර. ඒ කියන්නේ ඕනෑම θ කෝණයක් සඳහා sin අගය තියෙන ඍණ 1යි ධන 1යි. මේක තමයි sin ශ්‍රිතය සම්බන්ධව අපි මුලින්ම තේරුම් ගන්න ඕනේ අදහස. θ ඕනෑම කෝණයකදී sin θ ඉන්නේ ඍණ 1යි ධන 1යි අතර. ඍණ 1කටත් සමාන වෙනවා ධන 1කටත් සමාන වෙනවා. සංවෘත ප්‍රාන්තය. θ ඕනෑම කෝණයක් සඳහා sin θ ඍණ 1යි ධන 1යි. පැහැදිලි. θ ඕනෑම කෝණයක් සඳහා sin θ තියෙන ඍණ 1 ධන 1 කියන ප්‍රාන්තරය අතර. දැන් උදාහරණයකට අපි ගත්තොත් අපි හිතුවොත් sin 2i θ ඍණ 5 බෙදීම 3 වගේ කෝණයක් මේ වටිනාකමක් තියෙන්නේ ඍණ 1යි ධන 1යි අතර තමයි. කෝණය කුමක් වුණත් සයිනයක් නම් තියෙන්නේ ඍණ 1යි ධන 1යි අතර. අපි තව එකක් ගත්තොත් sin θ බෙදීම 3 ඍණ ඇල්ෆා වගේ එකක්. මේකත් තියෙන්නේ ඍණ 1යි ධන 1යි අතර. මේ sin එක ලක්ෂණ. sin හැම වෙලාවෙම තියෙන්නේ ඍණ 1යි ධන 1යි අතර. පැහැදිලිද? ලියමු පොඩි සටහනක් මෙහෙම. ඕනෑම කෝණයක sin අගය ඍණ 1 මා ධන 1 දෙපැත්තෙන් කොටු අරහන් දාන්න. තාත්වික අගය කුලකයේ තුල
ප්‍රතිබිම්බයක් ලබා දෙයි. ප්‍රතිබිම්බයක් ලබා දෙයි. ප්‍රතිබිම්බයක් ලබා දෙයි. ප්‍රතිබිම්බයක් ලබා දෙයි. සටහන දාමු. සටහන දාමු. හරිද? තීටා ඕනෑම කෝණයකදී සයිනය හැසිරෙන්නේ ඍණ 1යි ධන 1යි අතර. හරි දැන් බලන්න මෙන්න මේ අදහස හරියට තේරුම් ගන්න. මේ අදහස හරියට තේරුම් ගන්න. සයිනයක් හැම වෙලාවෙම ඍණ 1යි ධන 1යි අතර තියෙනවා. ඔයාලට පේනවද තීටා කෝණය බිඳුව වුණොත්? තීටා කෝණය බිඳුව වුණොත්
තීටා කෝණයේ බිඳුව වුණොත් y naught කියන පාඨාංකයේ බිඳුව. ඊළඟට තීටා කෝණයේ අනුව වුණොත් අංශ කෝණයේ යමු රේඩියන් වල පස්සේ ගියමු. තීටා කෝණයේ අංශක අනුවක් වුණා මේක හරියටම කෙලින් වෙනවා. y naught කියන r වෙනවා. තීටා කෝණ 180ක් වුණොත් තීටා කෝණ 180ක් වුණේ තාපෝ සැරයක් y naught කියන එක බිඳුවක් වෙනවා. ඊළඟට 270ට ආවොත් සිම්පල් r ඍණාංගයක් ගන්න පල්ලෙහාට. අර 360ට ගියාම බිඳුව වෙනවා. ඊළඟ නැවත ඔය රටාවටමයි යන්නේ. y naught මේක නම් sin θ කොහොමද ලියන්නේ? sin θ ලියවෙන්නේ y naught r ගෙන් බෙදලා. බෙදමු එහෙනම් අපි y naught r ගෙන්. y naught r ගෙන් බෙදනවා බිඳුව. y naught ගේ r ගෙන් බෙදනවා 1යි. y naught r ගෙන් බෙදනවා බිඳුව. y naught r ගෙන් බෙදනවා ඍණ 1යි. y naught r ගෙන් බෙදනවා බිඳුව. ඔන්න අපිට හම්බ වෙනවා sin θ උපරිම අවම අගයන් දෙකේ ඉන්න අවස්ථාව සහ sin θ බිඳුව වෙන අවස්ථාව. දැන් මම ওই ටික කියනවා ප්‍රස්ථාරයක. දැන් මම මේ ටික කියනවා ප්‍රස්ථාර. මෙන්න අක්ෂය මේ පැත්ත θ කෝණ. මේ පැත්ත y. කෝණය θ. දැන් මේ අක්ෂ පද්ධතිය මට වැදගත් වෙන මිනුම් දෙකක් තියෙනවා y අක්ෂය මත. ඍණ 1 සහ ධන 1. ධන 1කට වඩා ඉහළට ධන 1කින් ඉහළට මේ ප්‍රස්ථාරය යන්නේ නැහැ. මේ පැත්තත් එහෙමයි. ඍණ 1කින් පහළට ප්‍රස්ථාරය එන්නේ නැහැ. මම දැනට මේ පැත්ත විතරයි ගන්නෙ. වෙන පැත්ත දැනට ඇඳලා නැහැ. මේක මම අරන් තියෙන අංශක 90න් 90. 90න් 90 තමයි විශේෂ වෙන්නේ. ඔන්න මම 90න් 90 ලකුණු කරගන්න. 90න් 90 ලකුණු කරගන්න. බිඳුවේදී බිඳුවයි. ඒ කියන්නේ මෙතන වරා ප්‍රස්ථාරය යනවා. 90ේදී 1යි. මෙතන තමයි එන අංශක 90. 90ේදී 1යි. මෙතන ප්‍රස්ථාරය ඉන්නවා. 180 මෙතන. එතෙන්දී ආපහු බිඳුව වෙනවා. 180 දී ආපහු බිඳුව වෙනවා. 270 මෙතන. 270 දී බිඳුවට යනවා. 360 මෙතන. 360 මෙතන. එහෙනම් මේ කොටසේ ප්‍රස්ථාරය යන්නේ රේඛීය ප්‍රස්ථාරයක් කියව නෙවෙයි. රේඛීය ප්‍රස්ථාරෙන්න බෑ ළමයි. රේඛීය ප්‍රස්ථාර නොවන බව තමන්ට දැනෙන්න ඕන. රේඛීය ප්‍රස්ථාරෙන්න බෑ. රේඛීය ප්‍රස්ථාරෙන්නේ y සමානයි mx නම් විතරයි. මේක y සමානයි mx නෙවෙයි. එහෙනම් මේ බලන්න. මෙන්න මේ වගේ වක්‍රයක් එනවා උපරිම සහ අවම හැඩයන්. මේ අපි යන්නේ බිඳුවේ ඉඳලා 360 දක්වා sin ගේ ප්‍රස්ථාරය. මේ අපි අදලා තියෙන θ අවයවය බිඳුව 360 සඳහා sin ශ්‍රිතේ වෙනස් වීම. මෙන්න මේක සඳහා sin θ ගේ විචලනය. sin θ ගේ හැඩය. මේ අදලා තියෙනවා. θ කෝණය බිඳුවේ ඉඳලා 360 විචලනය වෙනකොට sin θ මේ ආකාරයට තමයි අපිට ප්‍රස්ථාරයක් දෙන්නේ. අපි පාවිච්චි කරගත්තේ මෙන්න මේ මූලික අගයන් ටික. ඒ කියන්නේ අංශක 90න් 90 තමයි මෙයා විශේෂ ලක්ෂ ලබා දෙන්නේ. ඒව තමයි පාවිච්චි කරගත්තේ. ලියන්න මෙහෙම. ලියන්න මෙහෙම. sin ශ්‍රිතයේ උපරිම හා අවම ලැබෙන උපරිම සහ අවම ලැබෙන කෝණ අවස්ථා සලකමින් බිඳුවකම 360 පරාසය සඳහා
දල හැඩයක් පහත පරිදි නිර්මාණය කරගත හැක. දල හැඩයක් පහත පරිදි නිර්මාණය කරගත හැක. දල හැඩයක් නිර්මාණය කරගත හැක. හරි එහෙනම් අපි වගුව ඇඳගෙන පොඩි සටහනක් ගමු බලන්න වැඩි කරලා. ඔය අපි ඇඳලා තියෙන්නේ 0.360 පරාසයට විතරයි. දැන් බලමුකෝ අපි එතනින් ඉස්සරහට දීකට ගෙනියන්නේ කොහොමද කියලා.
මෙන්න බලන්න. දැන් මේක අපිට පුළුවන් මෙහෙම ඍණ පැත්තට ඇදගෙන යන්න. මෙහෙම යදිමු. sin ඍණ θ සමානයි ඍණ sin θ කියලා අපි දන්නවා. ඒවා අපි දන්නවා. sin θ සහ ඍණ θ අතර සම්බන්ධය අපි දන්නවා. ඒක sin ඍණ θ කියන එක්කෙනා ධන θ ගේම ඍණ වටිනාකම් තමයි අපිට දෙන්නේ. දැන් sin 30 ගේ භාගයයි sin ඍණ 30 ගේ ඍණ භාගය. ඒ වගේ. මේ බලන්න. එහෙනම් අපිට කියන්න පුළුවන් මේ වක්‍රයේ ඍණ පැත්ත එන්නේ මේ වක්‍ර හැඩයමයි. හැබැයි ලකුණු මාරුයි. ඒ නිසා අපිට කියන්න පුළුවන් බිංදුව 2.5 කොටසේ වක්‍රය අනිත් පැත්ත මාරුලා ඉන්නේ උඩට මාරු වෙලා. ඒ කියන්නේ අපි කියනවා x අක්ෂය හරහා ප්‍රතිබිම්බ වන ලෙස මෙන්න මේ පරාසයට අයිති වෙනවා. සඳහා ඇඳි ඍණ පැත්තට ඇදෙන්නේ මේකම අනිත් පැත්ත හැරුණා වගේ. එහෙනම් අපිට පුළුවන් ඍණ 2.5 ඉඳලා ධන 2.5 වෙනකම් sin වක්‍රය මෙන්න මෙහෙම ගන්න. මෙන්න මෙහෙම. මෙන්න ධන 1 සීමාව. මෙන්න ඍණ 1 සීමාව. ඔන්න අහගන්න. උතර මේ පැත්ත අපි ලකුණු කරනවා කොටස් 4කට. මේ පැත්තත් අපි ලකුණු කරනවා ඔකට සමාන කොටස් 4කට. උතර මෙතන තියෙන ඍණ 2.5 එනත ඍණ 360. මෙතන ඍණ 3.5 බෙදීම 2. මෙතන ඍණ 5 බෙදීම 2. 5 බෙදීම 2 ධන 5 3.5 බෙදීම 2 2. මෙතන ධන 1 මෙතන ඍණ 1. මෙන්න රස්තාරය යන හැටි ධන පැත්තේ රස්තාරය අපි දැන් දන්නවා. මෙතන හරහා යන උපරිමයක් කියන්නේ. අර මම ආපහු ඒ ටික අඳිනවා ආපහු සැරයක්. මේ විදිහට. දැන් ඍණ කෝණ වලට sin නගයන් ධන කෝණ වල sin නගයන්ගේ ඍණ. එහෙනම් මේ ටිකේ මේ පැත්තට එන්නේ මීට සමාන ඍණ නගයන්. ඒ කියන්නේ මේ පැත්තට යන. මෙතන යන්නේ අර පැත්ත ඍණාගයන් කියන කොටස මෙතනට දානවා. මෙන්න සම්පූර්ණ වක්‍රය ඍණ 2.5 ඉඳලා ධන 2.5. මේක තමයි sin ගේ ඍණ 2.5 ඉඳලා ධන 2.5 දක්වා සම්පූර්ණ වක්‍රය. පැහැදිලිද? මේක තමයි සම්පූර්ණ වක්‍රය. ලියමු අපි එහෙම. කොහොම දාමු සටහනක් නේ? ආයෙ ලියන්න දෙයක් නැහැ විස්තර කරලා නැති. කොහොම සටහන ගන්න ඉක්මනින්. सर अपने सतिये दिग्बा सुनने के साथ
බලමු එහෙනම් අතරින් ඉස්සරහටද එහෙනම් මේ බලන්න මෙන්න මේ කාරණේ හොඳට ඔලුවට ගන්න ඕනෙම සයිනයක් මේ විදිහට තමයි හැසිරෙන්නේ ඕනෙම සයිනයක් මේ විදිහට තමයි හැසිරෙන්නේ සයිනයක් වෙන වෙන ඒවා නෙමෙයි සයිනයක් අපි හිතමු මෙහෙම එකක් ඔන්න මේක හොඳට ඔලුවට ගන්න ඈ sin 2x කියන කෙනා මෙයා හැසිරෙන්නේ ඍණ 1යි ධන 1යි අතර තමයි. එයා ඔය වගේම වක්‍රයක් තමයි මේක. එයා හැසිරෙන්නේ ඍණ 1යි ධන 1යි අතර. මේ වගේම වක්‍රයක් තමයි. හැබැයි යාගේ කෝණය 2x බව එයා තේරුම් ගන්න ඕනේ. කෝණය 2. අර අපි ඉස්සෙල් මේ අක්ෂය ලිව්ව x ද θ ද θ නේ. මේ පාට අංක මේ විදිහට තමයි යත් හැසිරෙන්නේ. අපි ගත්තොත් y සමානයි x ධන 5 බෙදීම 3. මෙයා හැසිරෙන්නේ ඔය විදිහටම තමයි. මේ ත්‍රිකෝණ විද්‍යාවක් නෙවෙයි මේ දැන් සාමාන්‍ය සරල අවබෝධයක් තියෙන මේ වගේ ගැන. සමහරුත් මෙතනත් ඉන්න සමහරුත් කිය දැන් ඔය. පොදුවේ කියන්නේ සමහරවල් අවුරුද්දක් තිස්සේ මැස් ඉගෙනගෙන මෙලෝදියක් පොළුවේ නැහැ. අමු මැටික දිනනවා තාම ඉන්න සමහරව ඉන්නවා. අලුතින් දෙයක් හිතන්නේ නැහැ. නිකන් ඔහේ උඩ බලියන් ඉන්නවා. ඒ ඉන්නේ ඔයගොල්ලන්ගේ පිටිස් පන්ති වලින් හිමත් වෙනවා ඒ වැඩි. අලුතින් දෙයක් හිතන්න උගන්නන්න නැති බං. ඔහේ අර ගණන් ටිකක් විතරක් හදලා බලන්න. ඒවට ගියාම අලුතෙන් ඔළුවට දෙයක් හිතෙන්නේ නැහැ. මේ හිතිය තැනම ඉන්නවා නිකන් අර ගොම්බෙටි වගේ. ගොම්බෙටි තියෙනවනේ. තියෙන තැන ඔහේ තියෙනවා වේලි වේලි ගොඩ සත්තු ගා කොමිනිය ගා. මේකේ ප්‍රස්තාරෙත් මේ විදිහට. ප්‍රස්ථාරය මිසක් පාඨාංග මොකුත් වෙන්නේ කියන්නේ ප්‍රස්ථාරයේ හැඩේ දන එකයි. මේකේ ප්‍රස්ථාරයත් ඒ වගේ. මේ බලන්න. මේකේ ප්‍රස්ථාරයත් ඔය වගේ. මම මේ කියන දේ හරියට ඔළුවට ගන්න. මම මේ ඔළුවට දාන්න හදන අදහස හරියට ඔළුවට ගන්න. ඔන්න බලන්න මේකේ හැඩයක් මේ විදිහටම ධන 1යි ඍණ 1යි අතර තමයි යන්නේ. මේ විදිහට. මේකයි මට ඔයාගේ ඔළුවට දාන්න ඕනේ අදහස. ඔන්න හරියට ඔළුවට ගන්න මේ අදහස. සිහියෙන් ඉන්න. සිහියෙන් ඉගෙන ගන්න. නැවත නැවත තර්ක කරලා හිතන්න. මෙන්න වගේ මට ඔයාගේ ඔළුවට දෙන්න අදහස ඈ. මේ අක්ෂයම x අරන් තියෙන්නේ මේක y. මට දෙන්න ඕනේ අදහස මෙන්න මේකයි. දැන් අපේ මූලික ප්‍රස්ථාරේ මෙතන 90 නේ තිබුණේ. එතන 90 තිබුණේ x ට. x හිටිය නිසා තමයි x. θ හිටිය නිසා තමයි θ. පැහැදිලිද? දැන් මෙතන 2x නේ ඉන්නේ. මෙතන 2x නේ ඉන්නේ. මෙතන 2x නම් ඉන්නේ. මෙතන දැන් 90 කියන්නේ x ට නෙවෙයි 90 2x. මෙතන 180 තියෙන්නේ x ට නෙවෙයි 2x. ඊළඟට මෙතන ගත්තොත් මෙතන 90 වෙන්නේ x ට නෙවෙයි x ධන 5 බෙදීම 3. මෙතන 90 වෙන්නේ x ට නෙවෙයි 3x බෙදීම 2 ඍණ 5 බෙදීම. ඔන්න ඕක තේරුම් ගන්න පුළුවන් දැනුම තමන්ට තියෙන්න ඕනේ. ඒකට තේරුම් ගන්න පුළුවන් ගණිතමය දැනුම තමන්ට තියෙන්න ඕනේ. 2x තමයි මෙතෙන්දී 90 වෙන්නේ. 2x තමයි 90 වෙන්නේ. මෙතනදී කවුද? x ධන 5 බෙදීම 3 තමයි 90 වෙන්නේ. මේ හැඩය දෙනකොට. මෙතනදී කවුද? 3x බෙදීම 2 ඍණ 5 බෙදීම 4 තමයි 90 වෙන්නේ. මෙන්න මේ සංකල්පය හරියට තේරුම් ගන්න. මේ හැම කෙනෙක්ගේම ප්‍රස්ථාරය මේ වගේ හැඩයක් ඍණ 1යි ධන 1යි අතර. ඒක වෙනස් වෙන්නේ නැහැ. සයිනයක්නේ සයිනයක් නම් උපරිමගේ ධන 1යි අවමගේ ඍණ 1යි. උපරිමගේ ධන 1යි අවමගේ ඍණ 1යි. උපරිමගේ ධන 1යි අවමගේ උපරිමගේ ලැබෙනවා 90 දී. හැබැයි 90 වෙන්නේ තමන් ගාව ඉන්න කෝණය. ඊළඟට අවමගේ ලැබෙනවා මෙතන 180 දී.
180 වෙන්නේ තමන් ගාව ඉන්න කෝණ. තමන් ගාව ඉන්න කෝණය තමයි 180 වෙන්නේ. x ධන 5 බෙදීම 3 තමන් ගාව ඉන්න කෝණය. මෙතනත් එහෙමයි. තමන් ළඟ ඉන්න කෝණය තමයි 180 වෙන්නේ. එතකොට තමයි මෙතන බිඳුව වෙන්නේ. 180. පැහැදිලිද මම කියන අදහස? තේරුම් ගන්න පුළුවන්ද? ඕනෙම සයිනයක් මෙම හැඩය තමයි දෙන්නේ. හැබැයි මෙම හැඩය දෙනකොට එයාගේ උපරිමවම එහෙම නැත්නම් x අක්ෂ කැපෙන තැන් ඒවා ඔක්කොම තීරණය වෙන්නේ තමන් ගාව තියෙන කෝණය මත. හැම වෙලාවෙම x සමානයි 90 නෙමෙයි. තමන් ගාව තියෙන කෙනා 90 වෙනකොට උපරිම වෙනවා. හැම වෙලාවෙම x සමානයි 180 නෙමෙයි. තමන් ගාව තියෙන කෝණය 180 වෙනවා. පැහැදිලිද? ලියන්න මෙහෙම. සලකන ඕනෑම සයින් ශ්‍රිතයක් ඍණ 1, ධන 1 කොටු වරහන් දාන්න දෙපැත්තේ. 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 තුල විචලනයක් ලබා දෙන අතර විචලනයක් ලබා දෙන අතර එහිදී එම සයිනය තුල ඇති කෝණය බිඳුව, පයි බෙදීම 2 බිඳුව, පයි බෙදීම 2 ෆයි ටිකක් දාන්න. ආදී ප්‍රධාන කෝණ බවට පත් වේ. ප්‍රධාන කෝණ බවට පත් වේ. සටහන් කරන්න බලන්න. සටහන් කරගමු බලන්න.
ඉක්මනින් සටහන් ලියන්න. හරිනේ ටික සටහන් කරගෙන ඉවර කරගන්න. ඔන්න දැන් ඔයාලට මම කියනවා මෙන්න මෙහෙම අදහසක්. ඒ කියන්නේ මෙන්න මෙහෙම අදහසකට මම එනවා. සයිනයක් ගත්තහම එයා හැසිරෙන්නේ ඍණ 1යි ධන 1යි අතර. එයා ඍණ 1 වෙන අගයන් සෙට් එකක් තියෙනවා. එයා ධන 1 වෙන අගයන් සෙට් එකක් තියෙනවා. එයා බිංදුව වෙන අගයන් සෙට් එකක් තියෙනවා. ඒක අපිට තේරුම් ගන්න පහසුයි sin x ගත්තා. sin x ඉන්නේ ඍණ 1යි ධන 1යි. ඒක ප්‍රස්තාර අපි දැන් කලින් ගන්නවා. ඒකත් එක්ක අපි දන්නවා මෙන්න මෙහෙම. මේ බලන්න. ඔයාලා ප්‍රස්තාරය ආපහු බලන්න වෙනවා මතක් කරගන්න. x කියන එක්කෙනා බලන්න ආපහු මොනම ප්‍රස්තාරය ආපහු මතක් කරනවා යට අන්නේ. ඔයාලට අමතක වෙලා ගිහිලා නම් හොඳ දිගින් දිගටම. අපි යන්නේ මෙතෙන් කරගන්න විතර. ඔන්න හොඳින් බලන්න. මෙතන 90යි. නැවත 2.5 ප්‍රමාණය ගියම ආයෙ ඒවා එකක්. ආයෙ තව 2.5 එකක් ගියම ආයෙ ඒවා එකක්. ඒ කියන්නේ 90 2.5 ධන 90 4.5 ධන 90 මෙන්න මේ වගේ රටාව තුලදී sin x කියන කෙනා ධන 1 වෙනවා. sin x ධන 1. ඊළඟට බලන්න මේ බිංදුව 180 මේ බිංදුව 180 ආය 360 ඒ කියන්නේ බිංදුව 5 2.5 ආය 3.5 4.5 මේ වෙනවා මෙහෙම දිගටම යනවා සඳහා sin x බිංදුව ඊළඟ ඍණ 1 වෙන්න පටන් ගන්නවා මෙතන 3.5 බෙදීම 2 3.5 බෙදීම 2 ඊළඟට 2.5 ධන 3.5 බෙදීම 2 ඔය 2.5 3 ඊටස් 5 3 ඊළඟ දෙයක් අතලා 5 3 අනිත් පැත්තෙන් 2ක් 3.5 බෙදීම 2 මේක 5.5 බෙදීම මේක 3.5 බෙදීම පැහැදිලි තේරුණා ද්‍රේටිකල යන්නේ මෙහෙමයි මම ප්‍රස්තාරණය මතක් කරන්නේ 3.5 බෙදීම 2 5.5 බෙදීම 2 රටාව පේනවා ඊට පස්සේ කවුද එන්නේ රටාව පැහැදිලි නේද ප්‍රස්තාර දැන් මම ප්‍රස්තාර දැක්කුවා එතන ඊට වදින්න නේ තුන ආයෙ මම ඔයාලට අහලා කියනවා මේ යන්නේ මෙතන 3.5 බෙදීම 2 ඊළඟ මෙතන 5යි 7යි 7.5 බෙදීම 5.5 7.5 බෙදීම 2 මේ 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි ඊළඟට 11යි 5 බෙදීම 2 ඔන්න ඔය කෝණවලදී sin x වෙනවා sin x ඔන්න ඔක නිරීක්ෂණය කරන්න පුළුවන් ඔය ධන පැත්තට විතරයි මම ලියුවේ ඔය විදිහටම අනිත් පැත්ත ඍණ පැත්තට ගේන්න පුළුවන් අනිත් පැත්ත ඍණ පැත්තට දාන්න පුළුවන් මම ධන පැත්තට විතරයි සලකලා තියෙන්නේ ධන කෝණ සමය ඍණ පැත්තට ගත්තොත් ඔය වගේම අදහසක් කියන්න පුළුවන් අනිත් පැත්තට මේ රටාවටම කෝණ යනවා මේ රටාවට මේ පැත්තට කෝණ යනවා අනිත් පැත්තට ඔය රටාවට යනවා මේ පැත්තට ඍණ 5 2.5 ඍණ 3.5 4.5 යනවා මේ පැත්තට ඔය විදිහටම යනවා මේ පැත්තට ඔය රටාවටම යනවා කෝණ මේකෙත් ඔය රටාවටම අඩු වෙවි යනවා පැහැදිලිද අඩු වෙවි යනවා මේකට නම් ඍණ මේ පැත්තට 2.5 4.5 වගේ මේ පැත්තට ඊට පස්සේ ඍණ 2.5 ඍණ 4.5 ඍණ 6.5 විදිහට යනවා මේක සඳහා sin x වෙන්නේ හරිද එහෙනම් මම පොදු තර්කයකට එනවා මේ sin x සඳහා ලියුවේ sin fx සඳහා
සඳහාද මෙය සත්‍ය වෙනවා. මෙය සත්‍ය. හැබැයි එතනදී x ට නෙවෙයි එන්නේ fx ට. x ගැන නෙවෙයි එතනදී කියන්නේ fx ගැන. මේ බලන්න. fx කියන කෙනා මෙන්න මේවැ ඉන්නවා නම් 90 2යි 5 ධන 90 4යි 5 ධන 90 මෙහෙම වෙනවා නම් sin fx කියන කෙනා එක වෙනවා. fx කියන කෙනා මෙන්න මේ අගයන් ගන්නවා නම් 0 5 2යි 5 3යි 5 මේ අගයන්ට යනවා නම් මේ රටාවක් තියෙන්නේ සඳහා sin fx බිඳුව sin ඒ වගේම තමයි fx කියන කෙනා මේ අගයන්ගේ යනවා නම් අපි මේ ධන පැත්තට විතරයි හදාගත්තේ අනිත් පැත්තටත් පුළුවන් මෙන්න මේක සඳහා sin fx කියන කෙනා ඍණ එක අනිතා වටිනා අදහසක් කල්පනාකාරීව හිතන්න. හොඳ කල්පනාවෙන් හිතන්න. අපිට ඉස්සරහ වැඩ කරන්න ඉතා වටිනා අදහසක් මේ කතා කරේ. සයිනයක් ධනයක ඍණයක වෙනවා රටාවකට වෙන්නේ රටාවකට. ඒ රටාව කෙනෙකුට විස්තර කරන්න පුළුවන් මෙහෙම. මේ රටාව තියෙන්නේ 2යි 5 අන්තරයක් සහිතව සමාන්තර ශ්‍රේණිය. මේ රටාව තියෙන්නේ 5 අන්තරයක් සහිතව සමාන්තර ශ්‍රේණිය. මේ රටාව තියෙන්නේ 2යි 5 අන්තරයක් සහිතව සමාන්තර ශ්‍රේණිය. 2යි 5 අන්තරයක් සහිතව. පැහැදිලිද? ලියන්න මෙහෙම. සයිනයක් සිංහලෙන් ලියන්න සයිනයක් ධනයක කමා ඍණයක කමා බිඳුව අගයන් ලබා දෙන කෝණ සමාන්තර ශ්‍රේණියක පිහිටයි. සමාන්තර ශ්‍රේණියක පිහිටයි. සමාන්තර ශ්‍රේණියක පිහිටයි. පැහැදිලි තේරුණාද? එහෙනම් මේ සටහන දාන්න. මේ සටහන ලියන්න. හරිද? ඒ වගේම තමයි පැහැදිලිව තේරුම් ගන්න ඕනේ මේ සයිනයන් විචලනය වෙනකොට ඒවා ක්‍රමානුකූලව විචලනය වෙන්නේ. ඒ කියන්නේ එකම අන්තරයක් තියාගෙන දිගටම යන්නේ. අතරින් පතර වෙනස් වෙන්නේ නැහැ. එකම අන්තරයක් තියාගෙන එක දිගට ගලාගෙන යනවා. එකම හැඩයටයි යන්නේ. දැන් අපි ගත්තොත් සරල උදාහරණයක් ගමු. y සමානයි sin 2x වෙන 5 බෙදීම 3 වගේ එකක් ගත්තොත් මේක අනිවාර්යෙන් තියෙන්නේ ධන 1යි ඍණ 1යි අතර. මෙයා අනිවාර්යෙන් පවතින්නේ ධන 1යි ඍණ 1යි. එක ස්ථිරයි. මේ සයිනේ අනිවාර්යෙන් ඉන්නේ ධන 1යි ඍණ 1යි අතර. සයිනයක් නම් හැම වෙලාවෙම ධන 1 ඍණ 1 අතර ඉන්නේ. මට මේක නිශ්චිතව කියන්න පුළුවන් දෙයක් තියෙනවා. ඒ තමයි මෙන්න මෙයා බිඳුව වෙනකොට වුණොත් මේ සයින් පදයේ බිඳුව වෙනවා. ඒ වගේම තමයි මෙයා අණුව වුණොත් මේ සයින් පදය අනිවාර්යෙන් 1 වෙනවා. මේ සයින් පදය අනිවාර්යෙන්. ඒ වගේම තමයි මෙයා 270 වුණොත් මට කියන්න පුළුවන් අනිවාර්යෙන් සයින් පදය ඍණ 1 වෙනවා. හැබැයි මේ අපි කියන්නේ x ගැන නෙවෙයි. x ගැන කියලා නෑ මම මෙතන. අපි කියන්නේ මේ සම්පූර්ණ පදයේ කෝණය. එයා තුල ඉන්න සම්පූර්ණ කෝණය ගැනයි මම මේ අදහස දෙන්නේ.
සම්පූර්ණ කෝණය ගැන අදහස දෙන්නේ. එක පදයක් ගැන නෙවෙයි. පැහැදිලිද? ලියන උදාහරණයක් විදිහට. උදාහරණයක් විදිහට ලියන්න. ඔව්. හරිනේ. හැබැයි මෙහෙම අපි මේ එක එක තැන් වලින් කෝණ අකුලා ගැනීම අපිට ගැලපෙන්නේ නැහැ. අපි මේක නිසා අපි ගන්නවා මේකේ නිශ්චිත ස්ථානයක් මෙන්න මේ විදිහට. සයින් වක්‍රය මත අපි ගන්නවා විශේෂ කොටසක්. සයින් වක්‍රය මත අපි විශේෂ කොටසක් තෝරගන්නවා. y x. සයින් වක්‍රය මත විශේෂ කොටසක් තෝරගන්න. මෙන්න බලන්න තෝරගන්න කොටස. අපි තෝරගන්නවා බිඳුවේ ඉඳලා ධන පැත්තෙන් 90ටයි ආයේ බිඳුවේ ඉඳලා ඍණ පැත්තෙන් 90ටයි යන වක්‍ර කොටස. තව මේ වක්‍ර ඉතින් මෙහෙම යනවා. ඉතින් අපිට ඕනේ කොටසක් විතරක් තෝරගන්න.
මෙන්න මේ කොටස විතරක් අපි තෝර ගන්නවා. ඍණානුවයි ධනානුවයි. මෙන්න මේ කොටස අපි තෝරගෙන ඔකට විශේෂ නමක් දෙනවා. ওই කොටස අපි හඳුන්වනවා සයින් ශ්‍රිතයේ ප්‍රධාන කෝණ කුලකය කියලා. නැත්නම් ප්‍රධාන පරාසය කියලා සමහරවිට කියනවා. සයින් ශ්‍රිතයේ ප්‍රධාන කෝණ කුලකය. ප්‍රධාන කෝණ කුලකය. ඔක තමයි සයින් ශ්‍රිතයේ ප්‍රධාන කෝණ කුලකය. කොහේ ඉඳලා කොහෙටද? ඍණානුවේ ඉඳලා ධනානුව. ඍණානුව කොටුවරහන ධනානුව. පැහැදිලිද? ඒ කෝණ තියෙන්නේ මෙන්න මේක තුල. ඒක තියෙන්නේ මෙන්න මේ පරාසය. ඔන්න කෝණ පරාසය තුල. අගයන්නේ කෝණ. ඍණානුවේ ඉඳලා ධනානුව. මොකද්ද මේ කෝණවල තියෙන විශේෂත්වය? දැන් ඕනෑම කෝණයක සයින් අගයන් හොයනකොට ඒගොල්ලෝ ඉන්නේ ඍණ 1යි ධන 1යි අතරනේ. අපි මේ කතා කරන්නේ කෝණවල භ්‍රමණය අපි කර්ණාංග තලය නැත්නම් වෘත්තපාද සටහන පාවිච්චි කරලා හොයනකොට සයින් හැසිරෙන සීමාව ඒ කියන්නේ ඍණ 1යි ධන 1යි. ඍණ 1යි ධන 1යි මුලින්ම ලබා දෙන කෝණ ටික තමයි ඔය තියෙන්නේ. මේ පැත්තෙන් මෙහෙට කරගෙනකොට බිඳුවේ ඉඳලා 1 වෙනකන් කෝණ ටික අපිට ලැබෙනවා. මේ පැත්තට කරගෙනකොට ඍණ 1 ඉඳලා බිඳුව වෙනකන් කෝණ ටික අපිට ලැබෙනවා. උතර මේ අපි අරගෙන තියෙන්නේ x අක්ෂයේ සමග නැත්නම් තාත්වික අක්ෂයේ සමග මුලින්ම sin ගේ අගයන්, ඒ කියන්නේ ඍණ 1 ඉඳලා ධන 1 දක්වා තියෙන sin ගේ අගයන් ලබා දෙන කුලකය. ඊළඟට මේ කෝණ කාණ්ඩයේ තියෙන විශේෂත්වය හොඳින් නිරීක්ෂණය කරන්න මේ කාණ්ඩයේ තියෙන විශේෂත්වය ඍණානුවේදී අවමයක් දීලා ධනානුවේදී උපරිමයක් දෙනවා. ආයේ ඒ අතර වෙනත් වක්‍ර හැරීම් මුකුත් නැහැ. උපරිම අවම මුකුත් නැහැ. වෙන විශේෂ කාරණේ මේ පරාසය තුල නැවත උපරිමාම කිසිවක් නැහැ. මෙන්න මේක තුල උපරිම අවම කිසිවක් නැහැ. උපරිම අවම කිසිවක් නැහැ. උපරිම අවම කිසිවක් නැහැ. උපරිම අවම කිසිවක් නැහැ. පැහැදිලිද? මේක ඇතුලේ උපරිම අවම කිසිවක් නැහැ. මෙතන තියෙන අනුයාත අවමයක් සහ අනුයාත උපරිමයක්. අනුයාතය අතරමැද කවුරුවත් නැහැ. ඍණ 5 බෙදීම 2 සහ ධන 5 බෙදීම 2දී අනුයාත අවමයක් සහ උපරිමයක් කියන්නේ. අනුයාත අවමයක් සහ උපරිමයක් ඇත. අනුයාත උපරිමයකයි අනුයාත අවමකුයි තියෙනවා. වෙන කවුරුවත් ඔය ASCII නැහැ. ඔය ASCII වෙන කවුරුවත් නැහැ. මේ අතර වෙන කවුරුවත් නැහැ. පැහැදිලිද? ඔය අතර වෙන කවුරුවත් නැහැ. ඉන්නේ උපරිමයයි අවමයයි. ඒක අවමය වෙන්නේ ඍණානුවේදී උපරිමය වෙන්නේ ධනානුවේදී. ලියන්න මෙහෙම. සයින් ශ්‍රිතයේ උපරිම අගය හා අවම අගය ලබා දෙන සයින් ශ්‍රිතයේ උපරිම අගය හා අවම අගය ලබා දෙන කෝණයන් සමාන්තර ශ්‍රේණියක පිහිටමින් අනන්ත කෝණ ගණනක් ලබා දෙන අතර අනන්ත කෝණ ගණනක් ලබා දෙන අතර ඒවා අතරින්
ප්‍රධාන කෝණ කාණ්ඩයක් අර්ථ දක්වයි. 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 පැහැදිලිද? උපරිමාව ලබාගෙන කෝණ අනන්ත ගණන් ඉන්නවා. ඒවා අතරින් අපි අරගන්නේ ප්‍රධාන කෝණ කාණ්ඩය. ගන්න බලන්න. ගන්න බලන්න. හොඳයි දැන් බලන්න. එහෙනම් අපිට මෙන්න මෙහෙම තර්කයකට එන්න ඕන. ඕනෙම ශ්‍රිතයක් ගත්තා. මේ බලන්න කියන තර්කය දැන්. ඕනෙම ශ්‍රිතයක් ගන්නවා. sin ගේ ඕනෙම ශ්‍රිතයක්. මෙයාගේ මම තර්කයකට එනවා මෙහෙම. මේ කෝණය 90 වෙනවා නම් සහ ඍණ 90 වෙනවා නම් මේ කෝණය 90 සහ ඍණ 90 වෙනකොට මෙන්න මේ කෝණය මේ අතුරේ ඉන්න කෝණය මේ කෝණය ඍණ 90 සහ ධන 90 වෙනකොට අනුයාත උපරිමයක් සහ අවමයක් ලැබෙනවා. මේ දෙක අතර ආය වෙන කවුරුවත් නැහැ. අනුයාත අවමයක් සහ උපරිමයක් ලැබේ. අනුයාත අවමයක් සහ උපරිමයක්. ආය ෂුවර් වෙන කවුරුවත් ඒ ASCII නැහැ. ඒ ASCII වෙන කවුරුවත් නැහැ. ඒක ආය ස්ථිරයි. ඒක අපිට ස්ථිරයි. මේ වගේ මෙන්න මේක ගමු. මෙයාගේ එහෙනම් අපිට පුළුවන් මෙන්න මේ කෝණය. මේක තමයි යාගේ ඉන්න කෝණය. ඒක ඍණ 90ටයි
ධන 90ටයි සමාන. ඒවම එක සැරේ ගන්නවා මේ බලන්න හිතලා. මේ 17 පොදු හරයන් කරන් විකාර කරන්නේ ඍණ 90යි. මෙයා එහා පැත්තට යනවා 60ක්. මෙයා එහා පැත්තට යනවා 60ක්. ඒක ඍණ 90 ගාවට 60ක් ගියාම ඍණ 30 වෙනවා. ඒක දෙකෙන් බෙදුවම ඍණ 15 වෙනවා. ඍණ 15යි. 5 බෙදීම 2. 60යි 60 යනවා 90 ගාවට 150යි. දෙකෙන් බෙදෙනවා 75යි. 75 කියන්නේ 15 ඒවා 5. 5. මගේ තර්කය මේකයි. මෙයා එහෙනම් ඍණ 15 දී ඍණ 1ට යනවා. ඍණ 15 දී ඍණ 1ට යනවා. මෙන්න ඍණ 1 මෙතනට යනවා. ධන 75 දී මෙන්න ධන 75. ධන 75 දී ධන 1ට යනවා. ආයේ මේ අතර වෙන අවම උපරිම නැහැ. මෙතන 75යි 7යි 5 දීම 12යි. මෙතන ඍණ 5 දීම 12. මෙතන ඉන්නේ ධන 1යි ඍණ 1යි. එහෙනම් යා මේ දෙක අතර මෙන්න මේ සෙට් වෙන කවුරුවත් ආයේ මේ දෙක අතර හැසිරෙන්නේ. වෙන කවුරුවත් ඕක අස්සේ නැහැ. පැහැදිලිද? ලියන්න මෙහෙම. දී ඇති sin එක අඩංගු කෝණය දී ඇති sin එක අඩංගු කෝණය ධන 5 බෙදීම 2 ඍණ 5 බෙදීම 2. ධන 5 බෙදීම 2 ඍණ 5 බෙදීම 2. වෙත සමාන වන විට එහි වක්‍රය මත අනුයාත උපරිමයක් හා අවමයක් ලැබේ. 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 සටහන් දාමු. බලමු තව උදාහරණයක්. මෙන්න මෙහෙම එකක් ගන්න. එහෙනම් ඔන්න අපිට sin එක ගැන පොඩි අදහසක් කියනවා. දැන් ඕනම sin එකක් ගන්නවා නේ. මේක හිතන්න sin. 3x බෙදීම 2 ඍණ 5 බෙදීම. මේක තමයි අපේ දෙවෙනි උදාහරණය. ඔන්න මේක ගැන අවබෝධයක් ගමු දැන්. මෙහෙමයි. අපි දන්නවා මේ sin එක ඇතුලේ ඉන්න කෝණය මොකක් වුණත් අපිට ප්‍රශ්නයක් නැහැ. මෙයා හැසිරෙන්නේ ඍණ 1යි ධන 1යි. මෙයා ඉන්නේ ඍණ 1යි ධන 1යි. මම ඊරොක් තර්කයේ මෙහෙම. මෙන්න මේක ඍණ 1 වෙනකොට තමයි නේ. sorry ඍණ 90 වෙනකොට තමයි මෙයා ඍණ 1 වෙන්නේ. මෙන්න මේක ධන 90 වෙනකොට තමයි මෙයා ධන 1. බලන්න දැන්. මේක සුළු කරාම ඉස්සලා වගේම මේක යනවා මෙතෙන්ට 30යි. මේ 60 යනවා 90 ගාඩට ඍණ 30යි. ඍණ 30 දෙකෙන් වැඩි වෙනවා. ඍණ 60යි. ඍණ 60 තුනෙන් බෙදනවා ඍණ 20යි.
5 කියන්නේ 180යි එහෙනම් 5 බෙදීම 9. ඍණ 5 බෙදීම 9. ඒක සුළු කරගන්න අසීරුයි නම් කරන්න තියෙන්නේ පොදු හරය අරන් වැඩි කරලා එහෙම කරන එක. හැබැයි එහෙම කර කර ඉන්න බෑ. එහෙම කර කර හිටියම තමයි මේ බහයට ගැලපෙන්නේ නැහැ. මේකේ හා පැත්තට ගියා 60. ඍණ 90 ගාවට 60ක් ගියාම ඍණ 30යි. ඍණ 30 දෙකෙන් වැඩි කරාම ඍණ 60යි. 3ෙන් බෙදුවම ඍණ 20යි. මේක. මේක මෙතනට ගියාම 150යි. 150 දෙකෙන් වැඩි කරාම 300යි. 300 3ෙන් බෙදුවම 100යි. මේ තියෙන්නේ 20ක්. එහෙනම් මේ වගේව 5යි. එහෙනම් මෙයාට අපිට දල සැකිල්ලක් ගහන්න පුළුවන් මෙහෙම. මෙන්න මෙයාට ගහන දල සැකිල්ල y. මෙයා තමන්ගේ ධන එක කියන උපරිමය මෙතන තියාගනි. ඍණ එක කියන අවමය මෙතන තියාගනි. ඔන්න අහගන්න හරියට. ඍණ 90 තමයි අවමය දෙන්නේ. ඔන්න ඍණ 90. පහයි 5 බෙදීම 9 තමයි උපරිම වෙන්නේ. වෙන 5යි 5 බෙදීම 9. එහෙනම් මේ දෙක අතර මෙයා මෙන්න මේ වගේ හැසිරීමක්. ඔය වගේ හැසිරීමක් වෙනවා. ගන්න දෙවෙනි උදාහරණය විදිහට. ගන්න දෙවෙනි උදාහරණය. බලමු අපි තව උදාහරණයක්. අපි තව උදාහරණයක් වෙන මේ විදිහට. y සමානයි sin x බෙදීම 3 ඍණ 5 බෙදීම. તો මෙයත් අපි දන්නවා අනිවාර්යෙන් ඉන්නේ කොහේද? මෙයත් ඉන්නේ ඍණ 1යි ධන 1යි. මෙයත් ඉන්නේ අනිවාර්යෙන් ඍණ 1යි ධන 1යි. එහෙනම් මගේ තර්කය ඉස්සලා වගේම මෙයා ඍණ 90 වෙනකොට තමයි මේ ප්‍රකාශනය ඍණ 1 වෙන්නේ. ඍණ 90 වෙනකොට මෙයා ධන 90 වෙනකොට තමයි මෙයා ධන 90 වෙනකොට තමයි ධන 1ට යන්නේ. ඍණ 90 ගාවට 45ක් ගියාම ඍණ 45 ඒක 3ෙන් වැඩි වෙන්නේ. එතන මෙතන එන්නේ ඍණ 3යි 5 බෙදීම. මෙතන 90යි 90 ගාවට 45ක් ගියාම 3යි 5 බෙදීම 4යි. 90 ගාවට 5 බෙදීම 4ක් කියන්නේ 135යි. 3යි 5 බෙදීම 4යි 135ක් කියන්නේ ඒකයි 3ෙන් වැඩි වුණාම 9යි 5 බෙදීම. එහෙනම් මෙයාගේ දල හැසිරීම අපි ගත්තොත් මෙන්න මේ වගේ. මෙන්න ධන 1 මෙන්න ඍණ 1 මේ පැත්තේ ඉන්නවා ඍණ 3යි 5 බෙදීම 4. එතෙන් තමයි ඍණ 1 වෙන්නේ. මේ පැත්තේ ඉන්නවා ඒ වගේ 3 දෙනෙක් 9යි 5 කියන්නේ ඒක නේ වගේ 3 දෙනෙක්. 9යි 5 බෙදීම 4. එතන තමයි පරිදි. එහෙනම් මෙන්න මේ 62 මොහොම සම්බන්ධයි. ඔය විදිහට මේ 62 සම්බන්ධයි. ඒක අපේ හුරුවට අඳින්න වෙන්නේ. ගන්න. තුන්වෙනි උදාහරණ. ගන්න තුන්වෙනි උදාහරණ.